හැම දිනටම ආයිබෝන් අපි ලබන ගිය සතියේ කතා කරේ කොහොමද රොටේෂන් මැට්‍රික්ස් එකක් Python වලින් ඉම්ප්ලිමන්ටේෂන් කරන්න කියලා. විස්කාර රොබොට් එකකට සමාන රොබොට් එකකට Python කෝඩ් එක ලිව්වා. අපි බලමු අද කොහොමද මේ ඉන්ඩස්ට්‍රියල් ටයිප් ඔෆ් රොබෝට්ස් වලට කොහොමද මේ රොටේෂන් මැට්‍රික්සස් ලියන්නේ කියලා. මම 3 degree of freedom examples ටිකක් අද අරන් එනවා. පළවෙනි එක්සාම්පල්ස් කීපය පෙන්නුවොත් කාටිසියන් මැනිපුලේටර් එක, ආටිකියුලේටර් මැනිපුලේටර් එක, ස්කාර, ස්පෙරිකල්, සිලින්ඩ්‍රිකල් කියන 3 degree of freedom මැනිපුලේටර්ස් වලට කොහොමද රොටේෂන් මැට්‍රිසස් ලියන්නේ කියලා අපි කතා කරනවා. 6 degree of freedom මැනිපුලේටර් එක ගැන අපි වෙනම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි පටන් ගමු කාටිසියන් මැනිපුලේටර් එකෙන්. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති කොහොමද මේකේ කයිනමැටික් ඩයග්‍රෑම් එක අඳගන්නේ කියලා. ඇඳපු කයිනමැටික් ඩයග්‍රෑම් එකට මම රොටේෂන් මැට්‍රික්ස් එක ලියන හැටි තමයි දැන් මේ කියලා දෙන්න හදන්නේ. එතකොට අපි බලමු මේ තියෙන කයිනමැටික් ඩයග්‍රෑම් එක. මේක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අර අපිට මේක රොටේට් කරලා මේ අක්ෂය වටේ කරකවලා මේ අණ්ඩාංග පද්ධතිය මෙයාට මැච් කරන්න පුළුවන්. ඒක ටිකක් වෙලා යන වැඩක්. ඒතකොට මම හැම වෙලේම අර රොටේෂන් මැට්‍රිසස් ලියන්න ඕනේ. ඒවට කෝණයන් ආදේශ කරන්න ඕනේ. ඒවට ටික වෙලා යනවා. ඒක කරනවට වඩා අපිට තව ෂෝට්කට් මෙතඩ් එකක් තියෙනවා. ඒ ෂෝට්කට් මෙතඩ් එකේදී මම කරන්නේ මුලින්ම ඇලයින්මන්ට් මැට්‍රික්ස් එක ලියා ගන්න අපි ගිය සතියේ කතා කරපු. ඊට පස්සේ අපි බලනවා මෙයා මේක කැරකිලාද තියෙන්නේ කියලා. Z අක්ෂය වටේ කැරකිලාද, X අක්ෂය වටේ කැරකිලාද, Y අක්ෂය වටේ කැරකිලාද කියලා බැලුවහම ඇති. එතකොට මම මුලින්ම කතා කරන්නම් අර දීර්ඝ ක්‍රමය. එතකොට මේක අපි බැලුවොත් මේ ඛණ්ඩාංග පද්ධති දෙක අපි බැලුවොත් මේක ඇඳගෙන මුලින්ම මේ බිඳුව ඛණ්ඩාංග පද්ධතිය අපිට තියෙනවා මෙතන Z අක්ෂය Z නෝට් ඊට පස්සේ X නෝට් යනවා බෝඩ් එක ඇතුළට Y නෝට් උඩට එනවා Y නෝට් X නෝට් සහ Z නෝට් ඊට පස්සේ දැන් අපි එයා මැච් කරන්න ඕනේ මේ ඛණ්ඩාංග පද්ධතිය. ඒතර මේ ඛණ්ඩාංග පද්ධතිය අපිට තියෙන්නේ මම මේ පැත්තෙන් ඇන්දොත් මේ පැත්තට යනවා y1 බෝඩ් එක ඇතුළට යනවා z1 උඩට යනවා x1. so දැන් මෙතන ඉඳන් මෙතනට කන්වර්ෂන් එකක් වෙලා තිනවා ඛණ්ඩාංග පද්ධතිය කරගෙන. ඒකට මට ෂෝට්කට් මෙතඩ් එකෙන් මේක ඉක්මනට ලියන්න පුළුවන්. මම කියලා දෙන්නම් ෂෝට්කට් මෙතඩ් එක කොහොමද කරන්නේ කියලා. ඊට කලින් අපි බලමු දීර්ඝ ක්‍රමය. ඒ කියන්නේ මේක කරකවල කොහොමද මේක ගන්න කියලා. එතන මුලින්ම අපි කරකවීමක් කරන්න ඕනේ. මේ අක්ෂර ටික මෙයාට මැච් කරන්න. ඒකට අපිට මුලින්ම කරකවන්න මේක මේ x නෝට් කියන එක උඩට ගන්න පුළුවන් මට x1 වලට සමාන්තර වෙන්න මේ z නෝට් වටේ අංශක 90ක් කරකැවුවොත්. ඒ කියන්නේ z නෝට් වටේ මේ අංශක 90ක් කරකැවුවොත් ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් අතින් කරලා කරකවලා බලන්න රයිට් හෑන්ඩ් රූල් එක දාලා. එතකොට x නෝට් උඩට එනවා. z නෝට් එහෙමම තියෙනවා. එතකොට අලුත් ඛණ්ඩාංග පද්ධතිය මෙහෙමයි අපි දැනගන්න වෙන්නේ. z නෝට් එහෙමම තියෙනවා. යා වටේ කරකැවෙන නිසා x නෝට් උඩට එනවා. මෙහෙම ඊට පස්සේ y නෝට් වෙන්නේ y නෝට් උඩට තිබිච්ච එක එයා බෝඩ් එකෙන් එළියට එනවා. එයා කැරකිලා අංශක 90 බෝඩ් එකෙන් එළියට එනවා. හරි. ඒ වුණාට තාම අපි මේ දෙන්නව ෆුලි මැච් කරේ නැහැ. x නෝට් මැච් කරලා ඉවරයි. x නෝට් x1 අපි එක ගානට ගත්ත අංශක 90කින් කරපුවා. ඊට පස්සේ අපි තව රොටේෂන් එකක් මෙතන කරන්න ඕනේ. අපිට කරන්න පුළුවන් දැන් මෙතන x නෝට් වටේ කරකවන්න පුළුවන්. x නෝට් වටේ කරගුවම x නෝට් x1 සමාන්තරව තියෙනවා. ඒතර මම x නෝට් වටේ ආයි අංශක 90 කරකවනවා. එතකොට වෙන්නේ x නෝට් එහෙමම තියෙනවා. හරි. z නෝට් වලට මොකද වෙන්නේ? z නෝට් බෝඩ් එක ඇතුළට යනවා. අංශක 90. y නෝට් ආවේ තිබුණු බෝඩ් එකෙන් එළියට. එයා මේ පැත්තට හැරෙනවා. දකුණට හැරෙනවා. මේක පොඩ්ඩක් පැන්සල් තුනක් අරගෙන 3D හිතුවොත් ඔයගොල්ලන්ට ඉතාලම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. පැන්සල් තුනක් අරගෙන පැන්සල් තුන කරකවලා බලන්න මෙහෙම අක්ෂ වටේ. එතකොට මට දැන් මේ විදිහට කන්ෆිගරේෂන් එක එනවා. එතකොට මම මේක කරකෙව්වේ z නෝට් වටේ අංශක 90යි x නෝට් වටේ අංශක 90. එතකොට මේ දෙන්න දැන් සමපාත වෙලා තියෙනවා.
ඕක තමයි අපි ඇත්තටම කණ්ඩාංග මේ රොටේෂන් මෙට්‍රිසස් වල කරන්නේ. එතකොට අපිට පුළුවන් මුලින් තිබිච්ච x0 කණ්ඩාංග පද්ධතිය x1 කණ්ඩාංග පද්ධතියට මැච් කරන්න. x1 දෙවෙනි කණ්ඩාංග පද්ධතිය x2 එක end effect එකට හොම මැච් කර කර යනවා. එතකොට අපිට දැනගන්න පුළුවන් මේ end effect එක කොච්චරකින් කැරකිලාද තියෙන්නේ කියලා. සරලව කරන්නේ ඕක. ඒකද මේ ක්‍රමේදී යනකොට මම මෙතනදී r x matrix එක ලියන්න ඕනේ. sorry ez matrix එක ලියන්න ඕනේ. z dot කරකවීම මෙතෙන්දී ලියන්න ඕනේ x වටේ කරකවීම. matrices දෙකක් මම ලියන්න ඕනේ. ඒතකොට ගිය සතියේදී අපි ඔක කතා කරා කොහොමද matrices ලියන්නේ කියලා. මේ ස්ලයිඩ් එක පෙන්වන්න. මේ තියෙන z අක්ෂය වටේ කරකවීමේ matrix එක. එතකොට මම අංශක 90ක් මේ z අක්ෂය වටේ කරකවන matrix එකට ආදේශ කරනවා. ඒත් අපි ඒක ආදේශ කරලා බලමු. එතන t වලට අංශක 90 ආදේශ කරොත් cos 90 බිඳුවයි sin 90 minus 1යි බිඳුවයි sin 91 1යි cos 90 බිඳුවයි 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 1. එතකොට පළවෙනි rotation matrix එක z අක්ෂය වටේ මම ආදේශ කරා ඒ value එක අංශක 90යි තිත් ගුණිතය. ඊට පස්සේ අපි කරකවන්නේ x අක්ෂය වටේ. x අක්ෂය වටේ matrix එක මේක. ඒකට අංශක 90 ආදේශ කරනවා. මෙහෙම බිඳුව එනවා. බිඳුවයි cos 90 බිඳුවයි sin 90 minus 1යි බිඳුවයි 1යි බිඳුව. එතකොට මේ තමයි අපි rotation matrix එකේ ගුණිතය අපි rotation matrices දෙක ගුණ කරන්න ඕනේ තිත් ගුණිතයෙන්. එතකොට මට ඒ උත්තරේ ලැබෙනවා සම්පූර්ණ උත්තරේ. එතකොට සම්පූර්ණ උත්තරේ වෙන්නේ මෙතන R01 කියන එක ලබා ගන්න පුළුවන් මේ දෙක ගුණ කරාම. එතකොට මම හිතනවා ඔයගොල්ලෝ matrix ගුණ කරන්න ටි දන්නව ඇති කියලා. පිටක් ගාලා ගුණ කරමු. ඒක බිඳුව වරක් එක බිඳුවයි ඍණ එක වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් බිඳුව බිඳුව. බිඳුව වරක් බිඳුව බිඳුවයි ඍණ එක වරක් බිඳුව බිඳුවයි බිඳුව වරක් එක බිඳුවයි. බිඳුව බිඳුව ධන එක බිඳුව. මේ පේලියට යන එක් වරක් එක එකයි. වරක් බිඳුව බිඳුවයි 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 එක් වරක් බිඳුව බිඳුවයි බිඳුවරක් ඍණ එක බිඳුවයි බිඳුවර බිඳුව බිඳුවයි. ඊට පස්සේ මේකට යනවා බිඳුවයි 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 එකයි. ඊට පස්සේ බිඳුවයි බිඳුවයි බිඳුව. ඒතකොට මේක තමයි R01 වල matrix එක. එතකොට අපි දැන් ওই ක්‍රමයට යන්න ගියොත් ටිකක් වෙලා යනවා. මම මේක කරකව මැච් කරන්න වෙනවා. එතකොට ඒක ටිකක් කරදර නිසා මම තව මෙතඩ් එකක් පාවිච්චි කරනවා shortcut method එක කියලා. ඇත්තටම අපි ගිය සතියේදී අර alignment matrix එක ගැන කතා කරලා ඇත්තටම කතා කරේ shortcut method එක වගේ එකක්. මම මේක කොහොමද ඉක්මනට කරගන්නේ කියලා දැන් කතා වෙනවා shortcut method එක. shortcut method එකදී අපි මුලින්ම ලියන්න ඕනේ alignment matrix එක. අපි ගිය සතියේ ඒක කතා කරා. එතකොට alignment matrices දෙක මේ දෙන්න අතර alignment එක බලන්න ඕනේ. ඒත් අපි සරලව මෙතන x1 y1 z1 කියලා ප්‍රක්ෂේපණය ලියාගත්තොත් ලේසි x0 y0 z0. එතකොට x1 සහ x0 අතර තියනවාද කියලා බලනවා මේ ප්‍රොජෙක්ෂන් එක. ඇත්තටම තියෙන්නේ x1 සහ y0 අතර. එතකොට අනිත් ඒවා අතර බිඳු තියෙන්නේ. අපිට අනිත් ඒවා බලන්න අවශ්‍යත් නැහැ. y1 සහ y1 තියෙන්නේ මෙත් පැත්තට y1 සහ z0 තමයි ප්‍රොජෙක්ෂන් එක වෙලා තියෙන්නේ සමපාත වෙන්නේ. ඊට පස්සේ z1 සහ x0 තමයි සමපාත වෙන්නේ. ඒතර මෙහෙම ටක් ගාලා මට alignment matrix එක ලියන්න පුළුවන්. ඊට පස්සේ alignment matrix එක ගුණ වෙන්න ඕනේ. තිත් ගුණිතය යන්න ඕනේ. දැන් මෙයා ඇත්තටම මේක මේ කාටීසියන් මැනිපුලේටර්. කාටීසියන් මැනිපුලේටර්ස් වල කැරකවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට z අක්ෂය වටේ හෝ y අක්ෂය වටේ හෝ x අක්ෂය වටේ හෝ කරකවීම සිදුවන්නේ නැහැ. එතකොට මේ z නෝට් වටේ ඇත්තටම වෙලා තියෙන විස්ථාපන ඩිස්ප්ලේස්මන්ට් එකක් වෙලා තියෙන. අපි අපේ සතියේ පස්සේ බලමු ඩිස්ප්ලේස්මන්ට්ස් කොහොමද ලියන්නේ කියලා ඩිස්ප්ලේස්මන්ට් මැට්‍රික්සස්. ඒතකොට මෙතන ඇත්තටම කරකවීම සිදු වෙලා නැති නිසා rotation matrix එකක් අපි ලිව්වත් rotation එකක් නැහැ. එතකොට අපි හිතමු z අක්ෂයට කැරකුණා කියලා. z අක්ෂයට කැරකිලා නැහැ අංශක බිඳුව. එතකොට මට පුළුවන් ඕන්න මේ මෙතනට බිඳුව ආදේශ කරන්න. අංශක බිඳුවයි කැරකුණේ කියලා. එතකොට මෙතන cos බිඳුව 1යි sin බිඳුව බිඳුවයි බිඳුවයි sin බිඳුව බිඳුවයි cos බිඳුව 1යි බිඳුවයි.
0.01. එතකොට මේ විදිහට අපිට ලියන්න පුළුවන්. ඇත්තටම මේක ඩෙන්ටිටි මැට්‍රික්ස් එක. එක තියෙන. එතකොට මේක ඇත්තටම රොටේෂන් එකක් වෙලා නැහැ. එතකොට උත්තරේ ලැබෙන්නේ මට R01 කියලා. ඔයගොල්ලෝ දන්නේ නැති ඩෙන්ටිටි මැට්‍රික්ස් එක වැඩි කරාම වෙනසක් වෙන්නේ නැහැ. මේක එක වගේ තමයි නියුමරිකලි අපි සලකන්නේ. එතකොට මේක අපිට ලැබෙන්නේ කෙලින්ම මේ alignment matrix එකම උත්තරයක් විදිහට ලැබෙනවා. එතකොට මේක තමයි R01 කියලා අපි ලියන්නේ. එතකොට මේ උත්තර දෙක අපි සැසඳුවොත් මේකයි මේ උත්තර දෙකම සමානයි. එතකොට උන්ට පේන හැටි ෂෝට්කට් මෙතඩ් එකෙන් alignment matrices use කරලා z අක්ෂය වටේ කරකවීම බලන්නත් පුළුවන්. නැත්නම් rotation දෙකක් match කරලා බලන්නත් පුළුවන්. මේ දෙකෙන්ම ලැබෙන උත්තර සමානයි. එතකොට අපි ඉස්සරහට කතා වෙන්නේ ෂෝට්කට් මෙතඩ් එකෙන්. මොකද ෂෝට්කට් මෙතඩ් එක ඉක්මනට අපිට ගාන හදා ගන්න පුළුවන් නිසා. ඒකට උත්තර දෙකම එක වගේ ලැබෙනවා. ඒක පැහැදිලි වෙන්න ඇති ඔයගොල්ලන්ට. මම ඊට පස්සේ බලන්නම් R12 ලියන්නේ කොහොමද කියලා. එතන අපි R12 ලියමු දැන්. ඒකට R12 ලියන්නෙත් අර ෂෝට්කට් මෙතඩ් එකෙන් දැන් ලියන්නේ alignment matrix එක මුලින් ලියන්න. alignment matrix එක අපි බැලුවොත් මේ දෙන්න අතර ඒකට මම කිව්වා අපිට ඔයගොල්ලෝ මේකට අලුත් නම් මෙහෙම ප්‍රොජෙක්ෂන් එක ලියන්න x2 y2 z2 කියලා. මෙතන x1 y1 z1 කියලා ලියන්න. ඒතකොට ලේසි. ඊට පස්සේ අපි බලනවා මේක කැරකවීම. ඇත්තටම මේ දෙන්න අතර ආයි කැරකවීමක් නැහැ. මෙතන z1 වටේ කැරකවීමක් නැහැ. විස්ථාපනයක් විතරයි තියෙන්නේ. ඒතකොට අපිට කෙලින්ම මෙතන අර ඩෙන්ටිටි මැට්‍රික්ස් එක ලියන්න පුළුවන්. කාටීසියන් මැනිපියුලේටර් එක ඇත්තටම ටිකක් ලේසි. ඉක්මනට මැට්‍රික්ස් එක rotation matrices අපිට derive කරන්න ලේසි. මෙතනදී ආයි ප්‍රොජෙක්ෂන් එක බැලුවොත් x2යි y1 අතර ප්‍රොජෙක්ෂන් එකක් තියෙනවා. අනිත් ඒවා අතර නැහැ. ඊට පස්සේ y2 බැලුවොත් y2 බෝඩ් එකෙන් එළියට එන්නේ y2 සහ z1 අතර -1 ප්‍රොජෙක්ෂන් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඉන්නේ opposite directions වලට. ඊට පස්සේ z2 සහ x1 අතරත් තියෙනවා ඒවත් ඉන්නේ opposite direction. ඒකට මේක තමයි අපේ R12 matrix එක. මේ ලියලා තියෙන බිංදුව බිංදුව -1 එක බිංදුව 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 ඍණ එක බිංදුව. එතකොට මේක තමයි මගේ මේ identity matrix එක. වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේක තමයි අපේ උත්තරේ. හරි. ඊට පස්සේ අපි ලියනවා R23 වලත් ඇත්තටම මට alignment matrix එක ලියන්න ඕනේ. මෙතන ලියන්න වෙන්නේ identity matrix එක ආයි. මොකද මේකේ කැරකවීමක් නැති නිසා. එතන මම මේක ආයි මේ ලොකුවට ලියන්නේ i කියලා ලියනවා. අපි බලමු alignment එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. මෙතන අපි සරලව ටක් ගාලා ලියාගමු x3 y3 z3 කියලා. x2 y2 z2 මේ දෙන අතර ප්‍රොජෙක්ෂන් එක බලමු. එතකොට x3 සහ x2 එක කෙලින් තියෙන end effect එක මම කිව්වා end effect kinematic diagram සඳිනකොට මේව එකම දිශාවට ගත්තොත් ලේසි කියලා. එතකොට ඒක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති මෙතන දැන් ඒක ලේසි වෙලා තියෙනවා. y3 y2 එකම direction එක. එතකොට y3 y2 ඊට පස්සේ z2 සහ z3 එකම direction එකේ. එතන මෙතනත් අපිට ලැබෙන්නේ identity matrix එකක්. එතකොට මේ උත්තරේ අන්තිමට ලැබෙන්නේ අපිට identity matrix එක. එතකොට මේ දෙන්න අතර ඇත්තටම එකම directions වලට තියෙන rotation එකක් වෙලා නැහැ වගේ අදහසක් තමයි වෙන්නේ. එතකොට අපිට ටක් ගාලා මේක ලියද හැකි R23 කියන එක identity matrix එකක් කියලා. ඊට පස්සේ මට සම්පූර්ණ වෙනස බැලුවොත් R03 base frame එකට සාපේක්ෂව end effect එකේ rotation එක අපිට මෙහෙම තිත්ගුණිතයක් විදියට 1 2 R23 කියලා ලබා ගන්න පුළුවන් මේ multiplication එක කරොත්. ඒතකොට ඔයගොල්ලන්ට මේකට ඇත්තටම Python code එකක් ලියලා බලත හැකි. Python වලින් කොහොමද මේක ගන්න කියලා මම ගිය සතියේ කතා කරා කොහොමද Python වලින් code එකක් ලියන්නේ කියලා. මේකට ලියලා බලන්න Python code එකක් කොහොමද ගන්න කියලා. ප්‍රශ්නයක් තිබ්බොත් මට comment එකක් දාන්න මම උදව්වක් කරන්නම්. ගිය සතියේ මම Python ලියපු නිසා මේ
මේ සතිය ආයි මම මේකට ලියන්න යන්නේ නැහැ. හැබැයි මම 6 degree of freedom කෝඩ් එක ගන්න rotation matrices ගන්න වෙලාවට Python කෝඩ් එක ගැන ඒකේ කියලා දෙනවා. ඊට පස්සේ අපි බලමු දෙවෙනි manipulate එක. දෙවෙනි එක තමයි articulated manipulate එක. ඉන්ඩස්ට්‍රිය පාවිච්චි වෙන. එතකොට මේකෙත් අපිට ඔය R03 කියන එක ලියන්න පුළුවන්. ඒත් අපි බලමු කොහොමද මේක මේ R01 matrices ටික define කරන්න කියලා. R01 ලැබෙන්නේ alignment matrix එක ගුණ කරනවා තව matrix එක rotation එක. එතකොට alignment matrix එක මේකෙදි පොඩි ගැටලුවක් එනවා. මේකේ එතනද අපි බැලුවොත් alignment matrix එක ලියලා alignment matrix එක මේ දෙන්න අතර ලියන්න පුළුවන්. x0 සහ x1 එකම දිශාවට තියෙන්නේ. අනිත් ඒවා බිඳුව වෙනවා. ඊට පස්සේ y1 සහ y0 තියෙන්නේ y1 සහ z0 ඉන්නේ එකම දිශාවට. එතකොට මේක ඔයගොල්ලන්ට අමතක නම් මෙතන ටක් කරලා ලියා ගන්න x1 y1 z1 x0 y0 z0. එතකොට අපි x1 සහ x0 එකම දිශාවට ඉන්නේ ප්‍රශ්නයක්. y1 සහ z0 එකම දිශාවට ඉන්නේ. y1 සහ z0. එතන තමයි එක වෙන්නේ. සම්පාතයක් වෙනවා. z1 සහ z0 ඉන්නේ z1 සහ y0 ඉන්නේ මයිනස් මේ ඔපොසිට් පැත්තට z1 සහ y0. එතකොට මෙතන මයිනස් එකක් වෙනවා. එතකොට මේක තමයි අපේ සරල alignment matrix එක. හැබැයි දැන් මේකෙදි පොඩි ගැටලුවක් එනවා. මේ අපිට මේක කරකවන්න පුළුවන් මේ manipulate එක z0 අක්ෂය වටේ θ1 ප්‍රමාණය. නැත්තම් අපිට මේ z0 සහ y1 එකම ඒක රේඛීය නිසා මෙයා y1 වටේ කරකවන්නත් පුළුවන් θ1 ප්‍රමාණය. ඒකට අපිට ගැටලුවක් එනවා. අපි කරකවන්නේ z0 වටේ θ1 ප්‍රමාණයක්ද y1 වටේ θ1 ප්‍රමාණයක්ද? හරි. ඒක මොකද දෙන්න එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. බීසත් ඉස්සෙල්ලා කතා කරපු කාටීසියන් මැනිපුලේට් එකේදී එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒවා කැරකුණේම නැහැ. එතකොට දැන් මෙතනදී මම ලියනකොට matrix එක පොඩ්ඩක් අර matrices වල match වෙන්න ලියන්න ඕනේ. අපි z නෝට් වටේ θ1 ප්‍රමාණය කැරකවීම ලියන්න පුළුවන්. අපි එහෙම ලියනවා නම් අපි මේ matrix එක ලියන්න ඕනේ මේ alignment matrix එකට කලින්. එතන මම පොඩි නෝට් එකක් දාලා මේ ලියලා තියෙන z කියන matrix එක ලියන්න ඕනේ මේ alignment matrix එකට කලින්. එතකොට ඔයගොල්ලෝ z නෝට් වටේ කැරකවීම ගත්තොත් θ1 ප්‍රමාණයකින් ඒ කෝණේ ඒ rotation matrix එක ලියන්න ඕනේ මෙතන. හැබැයි කවුරු හරි කෙනෙක් y1 වටේ θ1 ප්‍රමාණයක් අරගෙනවා කියලා ගත්තොත් ඒ matrix එක මෙතන ලියන්න පුළුවන්. එතකොට මෙතන y1 වටේ θ1 ප්‍රමාණයක් කරකවීම ලියන්නත් පුළුවන්. මේ දෙකෙන්ම අපිට ලැබෙන්නේ එකම උත්තරේ. හැබැයි අර මේ දෙන්න පටලවන්න නැතුව ලියන්න ඕනේ. ඒ කියන්නේ දෙවෙනි coordinate frame එක වටේ ලියන්න නම් එයා පිටිපස්සෙන් ලියන්න ඕනේ. පළවෙනි coordinate frame එක ලියනවා නම් එයා alignment matrix එකට ඉස්සෙල්ලා ලියන්න. අපි ක්‍රම දෙකටම ලියලා බලමු උත්තර දෙකම එකම වෙන්න ඕනේ. අපි බලමු උත්තර දෙකම එකම වෙනවද කියලා. අපි z නෝට් වටේ ලිව්වොත් මේ matrix එක අපි දන්නවා z නෝට් matrix එක ගිසතිය කතා කරා. මේක. එතකොට z නෝට් වටේ θ1 ප්‍රමාණය ලිව්වොත් අපි ලියන්න ඕනේ cos θ1 එහෙම ලියාගෙන යන්න ඕනේ. එතකොට මම cos θ1 කියන එකට සරලව ලියනවා sin θ1 කියලා නැත්තම් වෙලා යන නිසා. එතකොට අපි මේ විදිහට ලියමු. මගේ matrix එක අය ගන්නම් මේක වටේ. එතකොට θ1 ප්‍රමාණයකින් කැරකෙනවා z වටේ. එතකොට මම ලියනවා sin θ1 minus s θ1 බිඳුවයි s θ1 c θ1 බිඳුවයි 1. ඒක වැඩි කරනවා මෙන්න මේ alignment matrix එක. 1 ඍණ 1 බිඳුව 1 බිඳුව. ඒකට මට උත්තරයක් ලැබෙනවා matrix ගුණ කරාම c θ1 එතන c θ1. මම ඒක ගැන ඇත්තට ඉක්මනට කරගෙන යනවා වෙලා යන නිසා. බිඳුවයි එන්න එකක් ලැබෙනවා. ඊට පස්සේ මෙහා
බිඳුවයි ඊට පස්සේ මේක ඊට අපි බලමු ඒ උත්තරේද ලැබිලා තියෙන්නේ කියලා. දැන් මෙතන ගාන හදලා තියෙන්නේ y වටේ. ඒතර මම ගාන හැදුවේ මෙතන z වටේ. ඒතර c θ1 බිඳුව s1 s1 බිඳුව -1 බිඳුව. එතකොට ඔයගොල්ලෝ මේක y වටේ හැදුවොත් දැන් මේ මම හදපු ගාන හැදුවේ මේ දෙන්න පාවිච්චි කරලා. ඒ කියන්නේ මේ දෙන්න පාවිච්චි කරලා තමයි මේ උත්තරේ ලියලා තියෙන්නේ. හැබැයි අපිට ඕකම ලියත හැකි. ඔක්කොම ලියත හැකි මේ දෙන්න පාවිච්චි කරලා. ඒකට මම ඒකත් ඕනනම් ලියලා පෙන්නන්නම් මේ පැත්තෙන්. එතකොට අපිට එනවා මේ මැට්‍රික්ස් එක එහෙමම ලියන්න ඕනේ 1 0 0 0 0 -1 බිඳුව 1 බිඳුව. ඊට පස්සේ මේක මම කිව්වා y වටේ කරකවනවා නම් පිටිපස්සේ මැට්‍රික්ස් එක ලියන්න ඕනේ y මැට්‍රික්ස් එක. එතකොට y මැට්‍රික්ස් එක අපි ගිය සතියේ ඒක ඩිරයිව් කරා. මේක. එතකොට y මැට්‍රික්ස් එක අපි ලියමු y වටේ θ1 ප්‍රමාණය. එතකොට අපිට ලියත හැකි c θ1 බිඳුව s θ1 බිඳුව 1 බිඳුව - s θ1 බිඳුව c θ1. මේ y වටේ කරගල මේ ඇලයින්මන්ට් මැට්‍රික්ස් එක අපි උත්තරේ ගත්තොත් වැඩි කරලා බලමු c θ1 එන c θ1 වෙනවා බිඳුවයි 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 එතන s θ1 බිඳුවයි එතන s θ1 වෙනවා. ඊට පස්සේ මෙතන බිඳුවයි බිඳුවයි s θ1 වෙනවා බිඳුවයි 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 එතන බිඳුවයි බිඳුවයි - c θ1. ඊට පස්සේ අන්තිම පේළිය බිඳුවයි 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 එතන බිඳුවයි 1යි බිඳුවයි 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 බිඳුවයි. එතකොට ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ මැට්‍රිසස් දෙක උත්තර සමානයි. ඒකට අපිට z අක්ෂය වටේ කරකවනවා නම් ඒක මේ ඇලයින්මන්ට් මැට්‍රික්ස් එකට කලින් ලියන්න ඕනේ මේ විදිහට. y අක්ෂය වටේ කරකවනවා ඇලයින්මන්ට් මැට්‍රික්ස් පිටිපස්සෙන් ලියලා ඒ උත්තරේ ලබා ගන්න පුළුවන්. එතකොට R01 ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකෙන් කැමති විදිහකට R01 ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු R01 ගත්තා R12 ගන්න කොහොමද? ඒතර ඒකෙත් ඇලයින්මන්ට් මැට්‍රික්ස් එක ලියන්න ඕනේ. තව මැට්‍රික්ස් එකක් ලියන්න ඕනේ. ඒතර ඇලයින්මන්ට් මැට්‍රික්ස් එක කලින්ද මේ පස්සෙන්ද ලියන්නේ කියලා බලමු අනිත් මැට්‍රික්ස් එක. ඒතර මේ දෙන්න අතර R12 එතකොට මට පුළුවන් මේ රොටේෂන් මැට්‍රික්ස් එක සැලකුවොත් Z1 අක්ෂය වටේ θ2 ප්‍රමාණයක් කරකවන්න. Z1 වටේ θ2 ප්‍රමාණයක් කරකවන්න පුළුවන්. එතකොට ඒක අපිට එහෙම ලියා ගන්න එක ලේසි. R12 වලට ඇලයින්මන්ට් මැට්‍රික්ස් එක ලිව්වා. පිටිපස්සෙන් ලියාගත්තා θ2 ප්‍රමාණයක් කරකවුවා කියලා. මේ Z2 ඒක අපිට කොහෙන් දිව්වත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට මේක වටේ θ2 ප්‍රමාණයක් කරකවුවත් එකයි. මෙයා වටේ θ2 ප්‍රමාණයක් කරකවුවත් එකයි. මොකද මේ දෙන්නගෙම එකම ඛණ්ඩාංක පද්ධතිය තියෙන නිසා. එතකොට මෙතෙන්දී මේක ඇලයින්මන්ට් මැට්‍රික්ස් එක අපිට ලැබෙන්නේ ඩෙන්ටිටි මැට්‍රික්ස් එකක්. එතකොට මේ දෙන්න අපි ඇලයින්මන්ට්ස් බැලුවොත් y2 y1 z1 z2 x1 x2 ඔක්කොම ඇලයින්මන්ට් මැට්‍රික්ස් එක එකයි. ඇලයින්මන්ට් මැට්‍රික්ස් එකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි අර මල්ටිප්ලිකේෂන් එක ඉස්සරහින්ද පස්සෙන්ද කරන එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ මේකෙදි. මොකද මෙයා ඩෙන්ටිටි මැට්‍රික්ස් එකක් නිසා. එතකොට මෙතනදී ඇත්තටම මේ කරලා තියෙන්නේ මේ θ2 වටේ Z1 වටේ θ2 ප්‍රමාණයක් කරකවලා තියෙනවා. එතකොට Z රොටේෂන් මැට්‍රික්ස් එක තමයි ලියලා තියෙන්නේ. මේක ඉස්සරහින් අපි ගිය එක්සැම්පල් එකේ ගිය R01 වලදී මම ලිව්වේ ඉස්සරහින්. මෙතන පිටිපස්සෙන් ලියලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක පටල ගන්න බෑ. මේක මේ ඩෙන්ටිටි මැට්‍රික්ස් එක නිසා තමයි එහෙම පිටිපස්සෙන් ලියලා තියෙන්නේ. ඒක ගැටලුවක් නැහැ. මෙතන මට ඉස්සරහින් ලියන්නත් පුළුවන්. එතකොට හරිය ගිය මැට්‍රික්ස් එක වගේ ලිව්වොත් මම ලියන්න ඕනේ මේක ඉස්සරහින් Z එක. මොකද මම මෙතනදි Z එක ලිව්වේ ඉස්සරහින් නිසා. හැබැයි මෙයා පිටිපස්සෙන් ලියලා තියෙනවා මෙතන
අපි පිටිපස්සෙන් ලියන්න පුළුවන්. මොකද මේක ඩෙන්ටිටි මැට්‍රික්ස් එක නිසා කිසිම වෙනසක් නැහැ උත්තරේට. ඒකට Z එක මෙතනින් ලිව්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මෙයා ඩෙන්ටිටි මැට්‍රික්ස් එකක් නිසා. හැබැයි ඒක මෙතනදී කරන්න බෑ. අර මුලින් R01 වලදී ඒක කරන්න බෑ. ඒකට මම මෙතනදී මෙහෙම ලියනවා. මෙයා තමයි Z1 වටේ θ2 ප්‍රමාණයක් කරකවීම බිඳුවයි S θ2 θ2 බිඳුවයි 1. මෙයා ඩෙන්ටිටි එකක් නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ලැබෙන්නේ තේ උත්තරේමයි C θ2 S θ2 බිඳුවයි S θ2 C θ2 බිඳුවයි 1. එතකොට මේ තමයි R0 R12 වල මැට්‍රික්ස් එක. මේ තියෙන R01 වල මැට්‍රික්ස් එක. ඊට පස්සේ අපි ලියමු R23 මැට්‍රික්ස් එක. ඒක ඉතාලම සරලව ලියන්න පුළුවන්. මොකද එතනදී මෙතන ඩෙන්ටිටි මැට්‍රික්ස් එකක් තියෙනවා. ඇලයින්මන්ට් මැට්‍රික්ස් එක ගැලීම ඩෙන්ටිටි මැට්‍රික්ස් එක. මම I කියලා ලියනවා දැන්ට. මේ දෙන්න එකම ඇලයින්මන්ට් එකේ ඉන්නේ. එතකොට ඩෙන්ටිටි මැට්‍රික්ස් මේක ඉස්සරහින්ද පස්සෙන්ද වැඩි කරන එක ගැටලුවක් නැහැ. එතකොට අපිට ගන්න පුළුවන් Z2 වටේ θ3 ප්‍රමාණයක් කරකවීම. මෙතනට අපිට θ3 ආදේශ කරාම හරි. එතකොට අපි ඒක බලමු කියලා තියෙන හැටි. θ3 ප්‍රමාණයක් ආදේශ කරලා තියෙනවා. එතකොට මේ මැට්‍රික්ස් එකම මට මෙතන θ3 කියලා ලැබෙනවා. ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙන්න ඕනේ. ගිය සතියේ වීඩියෝස් එකෙන් බලලා තිබුණා නම් පරණ වීඩියෝස් බලලා තිබුණා මේ මම කියන එක ඉතාලම ඉක්මනට පැහැදිලි වෙන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම උත්තර දෙන්න බලමු. ඒතර මේ විදිහට අපිට R23 කියන එකත් ලබා ගන්න පුළුවන් ඉතාලම ඉක්මනට. එතකොට අපි මේක ලියලා ඉවරයි ආටිකියුලේටඩ් රොබෝටත් rotation matrix එක R23. එතකොට මේ තුන් දෙනා මල්ටිප්ලයි කරලා R23 R12 R01 මල්ටිප්ලයි කරලා අපිට ගන්න පුළුවන් R03. හරි. ඊළඟට අපි බලමු ස්කාරා එක. අපි ස්කාරා එක ගිය සතියේත් බැලුවා. ගිය සතියේ Python code එක ලිව්වෙත් ස්කාරා එකට. හැබැයි මෙතනදී අපි මේ කැලේ විතරක් ඇඩ් කරේ නැහැ Python code එකට. ඒකට ගිය සතියේ note එක අපි follow කරා නම් අපිට ටග් ගාලා R01 ඒ ටික ලියන්න පුළුවන්. එතකොට මෙතන R01 කියන එක R12 කියන එක R23 කියන එක අපිට ලියන්න පුළුවන්. මෙතනදී අලුතෙන් ඇත්තටම ඇවිල්ලා තියෙන R23 ඒගොල්ලෝ බැලුවොත් මෙතන alignment matrix එක කෙලින්ම සමපාතයි. ඒ කියන්නේ I කියලා එන්නේ alignment matrix එක. මේකේ rotation එකක් නැහැ. ඒතකොට එයත් I. එතකොට මේකේ ඇත්තටම ලැබෙන්නේ අපිට identity matrix එක R23 වල. ඒතකොට අපි ගිය සතියේ කතා කරා R01 R12 ගන්න හැටි. එතකොට මේක මෙතනදිත් ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි alignment matrix එක බැලුවොත් මෙතන ඒවා සමානයි. ස්කාරා එක ලේසි වෙනවා. එතකොට ස්කාරාගෙත් alignment matrix එක I වෙනවා. identity matrix එක වෙනවා. ඒක rotation එක මට ඉස්සරහින් පස්සේ මොකෙන් කරත් ප්‍රශ්නයක් නැහැ. Z note වටේ θ1 ප්‍රමාණයක් කරකවෙයි. එතකොට මේ එකම තමයි ආයි එන්නේ. එතකොට මෙතන C θ1 කියලා මේක මාරු වෙනවා. -S θ1 බිඳුවයි S θ1 C θ1 බිඳුවයි 1. මාරු. එතකොට මේ I වලින් මල්ටිප්ලයි කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මේකමයි ලැබෙන්නේ. එතකොට R12 බැලුවොත් 12 ඒ දෙන්න අතරත් එතකොට පොඩි වෙනසක් වෙනවා alignment matrix එකේ. ඒකට alignment matrix එකේ වෙනසක් වෙනවා. ඊට පස්සේ Z1 වටේ කරකවීමකුත් තියෙනවා. ඒකට මම ගිය සතියේදී මේක ඇත්තටම කතා කරා. මම ඒ ස්ලයිඩ් එක පොඩ්ඩක් පෙන්නුවටක් ගාලා R01 R12 කියන්නේ මේක R12 කියන්නේ මේක කියලා මම ගිය සතියේ ඔයගොල්ලන්ට අරගෙන පෙන්නුවා. එතකොට ඒකම අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් මේ R12 කියලා ස්කාරා රොබෝට්ගේ මේ R12 ලියා ගන්න. එතකොට මම මේක ගැන ආයි මෙතන ලියන්න යන්නේ නැහැ. එතකොට
R12 එක ඔබට ලියා ගන්න පුළුවන් ටක් ගාලා alignment matrix එක පාවිච්චි කරලා R12 1 සහ 2 අතර matrix එක. අපි බලමු ඒක පොඩ්ඩක් වෙනසක් තියෙනවද කියලා. R12 නෑ මෙතන alignment එක x2 x1 y2 y1 y2 z1 මෙතනදි පොඩි වෙනසක් තියෙනවා ඇත්තටම. so අපිට එකක් ලියන්න වෙනවා මොකද ගිය සතියේ අපි මේක නැතුව තමයි කතා කරේ. අපි ලියමු R12 ලියමු. මොකද alignment matrix එකේ පොඩි වෙනසක් තියෙන නිසා. R12 එතකොට R12 අපි ලියන්න ඕනේ alignment matrix එක. alignment matrix එක 1 සහ 2 අතර මම ටක් ගාලා alignment matrix එක මෙතන ලියනවා. x2 සහ x1 ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ y2 එන්නේ බෝඩ් එකෙන් එළියට y1 බෝඩ් එක ඇතුළට යනවා. එතකොට මේ දෙන්න අතර -1 එකක් තියෙනවා. එතන පොඩි වෙනසක් වෙනවා. alignment matrix එක identity වෙන්නේ නැහැ. මෙතන z2 පල්ලයට z1 උඩට. එතකොට එතනත් identity වෙන්නේ නැහැ. එතකොට alignment matrix එකේ පොඩි වෙනසක් වෙනවා. මේක identity matrix එක නෙමෙයි. ඊට පස්සේ මට පුළුවන් θ2 ප්‍රමාණයක් වටේ කරකවන්න. ඒක අපි පිටිපස්සෙන් කරකවන්න පුළුවන්. මොකද ඒ අර අක්ෂර ප්‍රශ්නයක් මෙතන නැති නිසා. ඒකට මම ඒක ලියනවා මේ විදිහට. θ2 ප්‍රමාණයක් වටේ කරකවවීම මේකට අපි θ2 ආදේශ කරනවා. c θ2 - s θ2 බිඳුවයි s θ2 c θ2 බිඳුවයි 1. ඔයගොල්ලන්ට හිතෙන්නේ මම ඒක ඉස්සරහින් ලිව්වේ නැත්තේ කියලා. ඒක ඉස්සරහින් ලියන්න අවශ්‍ය නැහැ. මොකද මේක මෙතන z1 අක්ෂය වටේ කරකවීම මෙයාට එච්චර මේ දෙන්න අක්ෂ දෙකක් එක ළඟ එක කෙලින් නැහැ. දැන් ගිය සැරේ ආටිකියුලේටඩ් එකේ ඒක තිබුණා. z නෝට් වටේ කරකවන්න පුළුවන් y1 වටේ කරකවන්න පුළුවන්. මෙතෙන්දී එහෙම කරන්නේ මට ඇත්තටම කරකවන්න වෙන්නේ z1 වටේ විතරයි θ2 ප්‍රමාණය. එතකොට මට මේක පිටිපස්සෙන් ලියන්න පුළුවන් matrix එක. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක spherical එක. spherical එකේදීත් මෙතන පොඩි වෙනසක් වෙනවා. මොකද අර අපි kinetic diagram එක අඳිනකොට මතක ඇති කතා කරා මේ අණ්ඩාංග පද්ධති පිටිපස්සට ගන්න වෙනවා අර DH rules වල හතරවෙනි rule එක තෘප්ත කරන්න ඕන නිසා. එතකොට ඒ වෙනස මෙතනදී වෙලා තියෙනවා. නැත්තම් වෙන කිසිම ප්‍රශ්නයක් මේ diagram එකේ නැහැ. එතකොට අපි R01 ලිව්වොත් මෙයාට alignment matrix එක සහ මේක වටේ ගුණිතය z වටේ ගුණ කිරීම. එතකොට alignment matrix එක මම දැන් මේකෙදිත් අර ප්‍රශ්න එනවා මෙතන z2 යන්නේ උඩට y1 z2 එකම අක්ෂයේ ඉන්නේ. එතකොට y වලින් ලියනවා නම් පිටිපස්සෙන් ලියන්න ඕනේ, z වලින් ලියනවා නම් ඉස්සරහින් ලියන්න ඕනේ. අර කතන්දරේම එනවා ආටිකියුලේටඩ් වල තිබිච්ච කතන්දරේ. එතකොට alignment matrix එක මම ලිව්වොත් x1 සහ x0 කයි මුලින්ම alignment එක ලියන්න. එතකොට ලේසි. ඊට පස්සේ y1 සහ z0. එතකොට y1 සහ z0 මෙහෙම එනවා. ඊට පස්සේ z1 සහ y0 opposite තියෙන්නේ. මෙතන y0 -1 වෙනවා. මේක තමයි alignment matrix. ඊට පස්සේ මම ලියන්න ඕනේ මෙයාවට z1 θ1 ප්‍රමාණයක් z1 z0 වටේ කරකවන්න පුළුවන්. එහෙම ලිව්වොත් මෙතන ඉස්සරහින් ලියන්නේ z matrix එක. පිටිපස්සෙන් ලියන්න පුළුවන් y1 වටේ කරකවවීම θ1 ප්‍රමාණය. ඒතර මෙතෙන්දි මේක අපි ලියලා තියෙන්නේ ඉස්සරහින්. අපි ආටිකියුලේටඩ් එකේදී ලිව්වා මතක ඇති ආටිකියුලේටඩ් එකේදී පිටිපස්සෙන් y වටේ කරක. මේකෙදි මම ලියලා තිනවා z වටේ කරකවෙම ඉස්සරහින්. ඒකට එහෙම අපිට දෙකම එක්ස්පෙරිමන්ට්ස් කරලා බලන්න පුළුවන්. එතනම දෙකම ලියලා බැලුවත් අන්තිමට එකම උත්තරේ ලැබෙයි. එතකොට z වටේ කරකවීම θ1 ප්‍රමාණය මේ matrix එක වරක් මේ alignment matrix එක. එතකොට අපිට කෙලින්ම ලියත හැකි මේ උත්තරේ c θ1 - s θ1 බිඳුව s θ1 c θ1 බිඳුව 1. මේ ඇත්තටම මේ matrices වල තියෙන මේ restrictions හින්දා තමයි අපිට මෙහෙම පිටිපස්සෙන් ඉස්සරහින් ලියන්න වෙලා තියෙන්නේ. නැත්තම් හරි උත්තරේ ලැබෙන්නේ නැති නිසා. ඒක අර
දීර්ඝ ක්‍රමයට ගිහිල්ලා මේ කරකවල බැලුවොත් ඒ පැහැදිලි කරගන්න පුළුවන් ඇයි මෙහෙම පිටිපස්සෙන් ඉස්සරහින් වැඩි කරන්නේ කියලා. ඒතකොට මේක තමයි R01. මේක මල්ටිප්ලයි කරාම එන උත්තරේ ලියලා තියෙනවා මෙතන. මම ටක් ගාලා ඒක ලියන්නම්. බිඳුවයි s1 s1 බිඳුවයි -c1. එතකොට අපි මේක රොබෝට මේ ඇන්ගල්ස් දුන්නොත් රොබෝ ඒ ගාන්ට ඔරියන්ටේෂන්ස් වලට සෙට් වෙනවා. ඒකයි මේ මෙච්චර අපි මේව කරන්නේ. එතකොට මේක අපි ඔටෝමැටිකලි මේ ඇන්ගල්ස් ටික කොහෙන් හරි අරන් දුන්නොත් කැමරාවකින් හරි කොහෙන් හරි රොබෝ ගාන්ට ඒ ලෙවල් එකට ඔරියන්ට් වෙලා සෙට් වෙනවා ගාන්ට එන්ඩ් ඉෆෙක්ට් එක. R12 වල alignment matrix. එතකොට මේ කණ්ඩායම් පද්ධතියේ සමපාත වෙලා තියෙන්නේ. එතකොට x2 සහ y1 මෙතන තියෙන්නේ, x1 සහ z2 y2 සහ z1 එහෙම alignment matrix එක ගානටම සමපාත. එතකොට ඒක ඩෙන්ටිටි එකක් නෙමෙයි. හැබැයි මෙතන අපි x2 ලිව්වොත් y2 ලිව්වොත් z2 x1 y1 z1. එතකොට අපි බලුවොත් මෙතන x1 y1 සහ x2 සමපාත වෙලා තියෙනවා. y1 සහ x2 සහ y1 මේ දෙන්න. ඊට පස්සේ y2 ගත්තොත් එයා බෝඩ් එකෙන් එළියට එන්නේ. z1 තියෙන්නේ මෙහෙට. එතන මෙහෙම වෙනවා. z2 එන්නේ බෝඩ් එකෙන් z2 මෙහෙට යන්නේ. z2 සහ x1 සමපාත වෙලා තියෙනවා. එතන මේක තමයි alignment matrix එක R12. මේ දීලා තියෙන්නේ මම. ඊට පස්සේ අපිට පුළුවන් මේක කරකවන්න මේ θ2 ප්‍රමාණයක් z1 වටේ. එතකොට z1 වටේ කරකවන එක අපි ලිව්වොත් ඉස්සරහින් ලියන්නේ. නැත්තම් මෙතන z1 සහ y2 සමපාත නිසා ඔයගොල්ලන්ට y2 වටේ කරකවන්නත් පුළුවන් θ ප්‍රමාණය. එතකොට මෙතන ලියලා තියෙන්නේ y වටේ කරකවීම. නැත්තම් කාට හරි ලියන්න පුළුවන් z2 වටේ කරකවීම θ2 z1 වටේ කරකවීම θ2 ප්‍රමාණය. එතකොට z වටේ ලියනවා නම් මම ලියන්න ඕනේ මෙතනින්. මගේ ස්ලයිඩ් එකේ මම ලියලා තියෙන්නේ y වටේ කරකවීම පිටිපස්සේ. මේක ලිව්වේ මම ඉස්සරහින්. එතකොට අපිට ඕන විදිහකට එහෙම එක කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු R23 පොඩ්ඩක් ඉක්මනට මේක යනවා. මොකද කාලය ගොඩක් ගත වෙන නිසා මෙහෙම එකින් එක පුපු කරන්න ගියාම R23 එතකොට 23 ඒවා කෙලින්ම identity matrix. මම පේනවා ඇති alignment matrix එක කෙලින්ම identity matrix එකට සමානයි. ඊට පස්සේ මෙයාගේ rotation එකක් වුණා. මෙතන rotation එකක් වුණා. මෙතන rotation එකක් වෙලා නැහැ. Z2 කරකිලා නැහැ. displacement එකක් වෙලා තියෙන. එතකොට identity matrix එකක් එන්නේ. එතන මෙයාගේ උත්තරේ කෙලින්ම identity matrix එකක්. ඒත් අපිට මේ R23 R12 සහ R01 multiply කරලා R03 ලබා ගන්න පුළුවන්. spherical manipulator. ඊට පස්සේ අපි කතා කරමු cylindrical manipulator එක. අපේ අන්තිම එක අද වීඩියෝ එකේ පස්වෙනි එක. cylindrical manipulator එකෙත් මේකට ලොකුට අමාරු එකක් නෙමෙයි, සරලයි. අපි R01 ලියා ගත්තොත් මුලින්ම alignment matrix ලියන්න ඕනේ. alignment matrix එක පැහැදිලි එකයි. ඒ කියන්නේ identity matrix එක. ඊට පස්සේ මට කරකවන්න පුළුවන් මෙතන z0 වටේ θ1 ප්‍රමාණයක්. z1 වටේ θ1 ප්‍රමාණයම තමයි කරකෙන්නේ. එතකොට අපිට z matrix එක ලියන්න පුළුවන්. z matrix එක දැන් ඉස්සරේ කතා කරේ මෙතන ඉස්සරහින් ලියන්න. හැබැයි මෙතනදී පිටිපස්සෙන් ලියලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද මෙයා identity matrix එකක්. ඒතර කාට හරි ලියන්න පුළුවන් z matrix එක මෙතනින් ලියන්න පුළුවන්. මෙතනින් ලියන්නත් පුළුවන්. මොකද ප්‍රශ්නයක් නැහැ. මෙයා identity matrix එකක් නිසා. ඒකට මට කෙලින්ම z0 වටේ θ1 ප්‍රමාණයක් කරකවීම ලියත හැකි. අපේ z matrix එක කෙලින්ම ලියන්න පුළුවන් මෙහෙම. බිඳුවයි θ1 බිඳුවයි 1. R01 මෙහෙම කෙලින්ම ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි ලියනවා R12 alignment matrix එක. එක සහ දෙක අතර alignment matrix එකේ පොඩි වෙනසක් තියෙනවා. z2 සහ x1 සමපාත වෙනවා. ඊට පස්සේ y2 සහ z1 සමපාත වෙනවා.
ඊට පස්සේ x2 සහ y1 සමපාත වෙනවා. මේක මම ටක් ගාලා ලියනවා. දැන් ඔයගොල්ලන්ට මම ලියන හැටි ෆැමිලිය ඇති. මොකද මෙතන x2 y2 z2 මෙතන x1 y1 z1 තුන මේක ප්‍රොජෙක්ෂන් එක අපි හුඟක් කතා කරලා තිනවා කොහොමද මේක ගන්න කියලා. ඊට පස්සේ r12 මෙතන තියෙන්නේ ඩිස්ප්ලේස්මන්ට් එක. එතකොට මේකේ ඇත්තටම ඩෙන්ටිටි මැට්‍රික්ස් එකක් එන්නේ. එතකොට උත්තරේ ලැබෙන්නේ මේකමයි. ඒ කියන්නේ මේකම තමයි මට උත්තරයක් විදියට i ලැබෙන්නේ r12 වලට. ඊට පස්සේ අපි බලමු r23 alignment matrix එක වරක් rotation matrix එක. ඒක ඉස්සරහින්ද පස්සෙන්ද එනවා කියලා අපි බලමු. 2 3 බැලුවොත් මේක කෙලින්ම alignment එක එකයි. identity matrix. ඊට පස්සේ මෙතන කැරකවීමක් තියෙනවා. Z2 වටේ කරකවන්න බෑ. එයත් identity. එතකොට උත්තරේ වෙන්නේ identity matrix. R23 කියන්නේ 1 1 1 identity matrix. එතකොට අපිට R මේ තුනට ගුණ කරලා අපිට R03 ලබා ගන්න පුළුවන්. ඒ ටික තමයි අපි අද කතා කරන්න හදන්නේ. අපි ලබන සතියේ කතා කරමු කොහොමද මේ 6 degree of freedom manipulator එකට kinematic diagram එක අපි අඳගන්නේ සහ කොහොමද අපි මේකට rotation matrices ලියලා Python code එක generate කරන්නේ කොහොමද කියලා මම මේකේදී කතා කරනවා ඊළඟ වීඩියෝ එකේදී. මම හිතනවා මේ අද කතා කරපු වීඩියෝ එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න ඇති. ප්‍රශ්නයක් තිබ්බොත් අපේ comment section එකේ comments කරන්න. අපි බලමු උත්තර දෙන්න මේ ප්‍රශ්නවලට. බොහොම ස්තුතියි.